මම මේ රත් වෙච්ච තැටියට දානවා අයඩින් කැට කීපයක්. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. රත් වෙච්ච තැටියට දානවා අයඩින් කැට කීපයක්. ඔයාලට පේන්නේ දන්නේ නැහැ පාට බලන්න. පේනවා සර්. පේනවා සර්. කහ පාටයි. කහ පාට. කහ දන්නෙත් නැහැ. කහ පාටට හුරු පාටයි. ඔන්න දැන් මම මේ නියුතරාවට මේ හයිඩ්‍රජන් වායු එකතු කරලා තියෙන්නේ. මම මේ කිටි පන්දමට මේක ලං කරනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝවන් සර්. අයිබෝවන්. අපිට ගිය බදාදා මේ පන්ති කරන්න බැරි වුණා. ගිය බදාදා අපි ප්‍රැක්ටිකල් ටික කරන්න හිටියේ. පන්ති කරන්න බැරි වුණා. ඉතින් ඒ බැරි වෙච්ච ප්‍රැක්ටිකල් ටික අද මම කරලා පෙන්නනවා ඔයාලට. අපි මේ පදාර්ථයේ විපර්යාස කියන පාඩම තමයි කරගෙන යන්නේ. පදාර්ථ විපර්යාස. එතකොට පදාර්ථයේ විපර්යාස කියන පාඩම කරගෙන යන්න මම ඔයාලට වගුවක් දුන්නා. ඒ වගුවේ තියෙන ප්‍රැක්ටිකල් පහක් මතක ඇති නේද? වගුවේ තියෙන ප්‍රැක්ටිකල් පහ එකක් තමයි lead nitrate රත් කිරීම තියෙනවා. ඊළඟට කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩන කීපයක් දාලා තිබ්බම මොකද වෙන්නේ කියලා බලන්න තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න තියෙනවා අපිට. ඊළඟට හයිඩ්‍රොක්ලොරික් අම්ලයට සිංක් කැබැල්ලක් දැම්මම අපි ඒක නම් බැලුවා. ආයෙ බලමු. දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් වායුව දහනය කරාම වෙන්නේ මොකද්ද කියලා බලන්න තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන අමුතු එළියක්. පේනව නේද මෙතන? පේනවා සර්. මොකද්ද එළිය? පේනවා සර්. මොකද්ද එළිය? බන්සන් 1000ගේ. බන්සන් 1000ගේ. ඔව් බන්සන් 1000ගේ එළිය තමයි ඔයාලට පේන්නේ. බන්සන් දැල්ල තමයි ඔයාලට පේන්නේ. හොඳයි. අපි එහෙනම් ඊට කලින් මතකද ඔයාලට මම කිව්වා මෙහෙම දෙයක්. සමහර ඝන ද්‍රව්‍ය රත් කළාම කෙලින්ම ඝනය වාෂ්ප වෙනවා කියලා කිව්වා ද්‍රව බවට පත් වෙන්නේ නැතුව. මතකද එහෙම එකක් කිව්වා? ඔව් සර්. ඒකට කියපු නම මොකද්ද? ඒ ක්‍රියාවට කියපු නම. ඒ සිද්ධියට කියපු නම. ඌර්ධෝපාතනය. ඌර්ධෝපාතනය. right. අද මම ඔයාලට ඌර්ධෝපාතනය පෙන්නනවා. ඔයාලට. ඌර්ධෝපාතනයේ සිදුවන ද්‍රව්‍ය මම කීයක් ඔයාලට කියලා දුන්නද? ඌර්ධෝපාතනයේ සිදුවන ද්‍රව්‍ය මොනවාද? කියන්න බලන්න. ඌර්ධෝපාතනයේ සිදුවන ද්‍රව්‍ය මොනවාද? ලියාගත්තනේ. අයඩින්, නැප්තලින්, අයඩින් අනිත් එක නැප්තලින්. අයඩින් කියන්නේ අපි අර මේ ලුණු වල තියෙන අයඩින් එකම නෙමෙයි. ලුණු වල තියෙන අයඩින් තමයි. ඒ වුණාට ඒකේ තියෙන්නේ පොටෑසියම් අයඩේට් කියන එක සංයෝගයක් තියෙනවා. මේ තියෙන්නේ මගේ අතේ අයඩින් බෝතලයක්. මේක අයඩින් බෝතලයක්. මේක ඇතුලේ අයඩින් තියෙනවා. අයඩින් තියෙන්නේ පොඩි කැට විදිහට තියෙන්නේ. මම ඔයාලට අයඩින් කැට දීපයක් අරන් පෙන්නන්නම්. මම වෙනදට නම් ඉස්සර නම් හැමෝටම එක අයඩින් බෝලේ ගානේ දුන්නා. දැන් එහෙම දෙන්න විදියක් නැහැ. මේ තියෙන්නේ මම චූටි අයඩින් බෝලයක්. පේනවද? පැහැදිලි නැතුව ඇති මොකද දන්නවද? කැමරාව ළඟට ફોකස් කරන්න අමාරුයි මේ කැමරා එක. මේ ඒ නිසා මේක මේ ළඟට පෙන්වන්න අමාරුයි. මම මෙහෙම යඬුවෙන් අල්ලලා බැලුවොත් පෙන්වුවොත් එහෙම ඔයාලට ඔය චූටි බෝලයක් වගේ පේන්න තියෙනවා. ඔය පේන්න තියෙන්නේ ඔය චූටි බෝලයක් වගේ පේන්න තියෙන්නේ අයඩින් බෝලය. අයඩින් කැටයක් ඒ තියෙන්නේ. හරි. ඒ තියෙන අයඩින් කැටයක්. දැන් මම මේ අයඩින් කැට ටිකක් අතේ තියන් හිටියොත් අයඩින් කැට ටිකක් අතේ තියන් හිටියොත් ඔයාලට පේනවද මගේ අතට මොකක් හරි වෙලා තියෙනවද?
දුඹුරු පාටක් මේ අයඩින් හරිද? අයඩින් මගේ අතේ තියෙනකොට අතේ තියෙන රස්නෙට අයඩින් වාෂ්ප වෙලා. දැන් මම ඇඟිලි දෙකෙන් අල්ලන් හිටියන අයඩින්. ඔයාලට පේනවද මගේ ඇඟිලි දෙකේ පාට? ඔව් සර්. ඒ කියන්නේ අතේ තියෙන උණුසුමට පවා අයඩින් රත් වෙලා වාෂ්ප වෙනවා. හොඳයි. අපි දැන් වැඩක් කරමු. අයඩින් රත් කරලා වාෂ්ප අයඩින් රත් කරලා වාෂ්ප කරලා බලමු. ඇත්තටම අයඩින් වාෂ්ප වෙනකොට දම් පාට දුමක් ඇති වෙනවා. හරි ලස්සන දම් පාට දුමක්. බලමු අපි ඒක ඇත්තටම එනවද කියලා. ලස්සන දම් පාට දුමක් එනවා. බලමු දැන් මම මේ තැටිය මම අර කිව්වේ කියලා සති මම බත් කන පිඟාන කියලා. මම මේ තැටිය රත් කරනවා. මේ තැටිය එදා මේ තැටිය ඉතුරුලා තිබුණා ඉටි. ඔය ඉටි තමයි වාෂ්ප යන්නේ. ගිනි ගත්තා. ඔය ඉටි තමයි ඔය තවදුරටත් වාෂ්ප වෙලා යන්නේ. ඒ ටික ඔක්කොම ඉවරනකම් අපි රත් කරනවා. මේක ඉතින් ඉටි ටික අවසන් වෙනකම් රත් කරගන්න ඕනේ. දැන් හරියට. තව තියෙනවා. තව වාෂ්ප වෙනවනේ. වැඩි ලං කරන්න හොඳ නැහැ. කැමරාවට හොඳ නැහැ. අද ඔයාලට පන්ති තිබ්බද අනිත් පන්ති? නෑ සර්. නෑ සර්. වෙනදට තියෙන ටියුෂන් පන්ති තිබ්බද නැද්ද අද? එහෙමද? දැන් ඔයාලා දන්නවා මේ දැන් මේක රත් වෙලානේ තියෙන්නේ. මේක රත් වෙලා තියෙන්නේ. මම ඕකට මම මේ රත් වෙච්ච තැටියට දානවා අයඩින් කැට කීපයක්. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. රත් වෙච්ච තැටියට දානවා අයඩින් කැට කීපයක්. ඔයාලට පේන්නේ නැහැ දන්නේ පාට බලන්න. පේනවා සර්. මොන පාටද? දම් පාටයි. දම් පාට වායුවක් පේනවද ඔයාලට? දම් පාටයි සර්. පේනවා සර්. ඔව් සර්. දැක්කද? අයඩින් වාෂ්ප වෙනකොට දැක්කද? අයඩින් දිය වුණේ නැහැ. දැක්කද ඔයාලා අයඩින් දිය වුණාද? දිය වෙලා ගියාද? නෑ සර්. අයඩින් දිය වෙලා ගියේ නැහැ. නෑ සර්. අයඩින් දිය වෙලා ගියේ නැහැ. එයා කෙලින්ම වාෂ්ප වුණා. එයා කෙලින්ම වාෂ්ප වුණා. දැක්කද? දම් පාට වායුවක්. එයා කෙලින්ම දම් පාට වායුවක් බවට පත් වුණා. තව ටිකක් තියෙනවා දාලා බලමු. ආන්න. දැක්ක නේද? දම් පාට වායුවක් පිට වෙලා ගියා. හරි. එහෙනම් අපි දැක්කවන ඌර්ධ්වපාතනය. අයඩින් කැට ටිකක් අපි රත් කරාම එයා දම් පැහැති වායුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයා කෙලින්ම අයඩින් වාෂ්ප වෙනවා. අයඩින් කෙලින්ම වාෂ්ප වෙනවා. ඔන්න අපි ඒක දැක්කා. හරි. ඔන්න මම පෙන්නුවා. හරි. ඊළඟට බලමු අපි lead nitrate රත් කිරීම. මේක ටිකක් මේ රත් කරන එක පොඩි අවුලක් තියෙනවා. උන්ගේ අවුලක් තියෙනවා රත් කරන එකේ. ඒකට මම රත් කරලා පෙන්නනවා. මොකක්ද දන්නවද තියෙන අවුල? මේක රත් කරලා මේ lead nitrate රත් කරාම nitrogen dioxide nitrogen වල තියෙන ඔක්සයිඩ් එක පිට වෙන දුඹුරු පාට. ඒක ටිකක් ගාලා කැස්ස එනවා. හොඳ නැහැ. මම ඒ නිසා බොහොම චුට්ටක් රත් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ lead nitrate. පේනවද ඔයාලට සුදු පාට කුඩක්. සීනි වගේ මේ දුඹුරු පාට වගේ පේන්නේ මේ පරීක්ෂණාලේ පේනවා සර්. තියෙන මේ જાතිය සීනි වගේ දුඹුරු සුදු පාට කුඩක්. සුදු පාට කුඩක් තමයි lead nitrate කියලා කියන්නේ.
මම දැන් මෙයාව රත් කරනවා. හරි? මම දැන් මෙයාව රත් කරනවා. ඔයාලා බලන්න මෙයා රත් කරද්දී හරිද? රත් කරද්දී මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔයාලට පෙනෙයි රත් කරද්දී මෙයාගෙන් වායුවක් පිට වෙනවා. මුලින්ම ලෙඩ් නයිට්‍රේට් උණු වෙනවා. ඔයාලට නිකන් චරපට ගාලා සද්දයක් ඇහෙනවා ඇති. ලෙඩ් නයිට්‍රේට් ටික උණු වෙනවා. ඒ කියන්නේ ලෙඩ් නයිට්‍රේට් විලීන වෙනවා. ඔයාලට පේනවද මොකක් හරි වායුවක් පිට වෙනවා? ඔව් සර්. පේනවා. නෑ සර්. නෑ සර්. නෑ සර්. තාම නෑ තව ටිකකින් යයි ආ. දැන් බලන්න. පේනවා සර්. පේනවා සර්. කහ පාටයි. කහ පාට. කහ පාට. කහ දන්නෙත් නෑ. කහ පාට. දුඹුරු පාටයි. මේක කහ පාටද? ඔය දුඹුරු පාටයි. දුඹුරු පාටයි. දුඹුරු පාටයි. දුඹුරු පාටයි සර්. දුඹුරු පාට වායුව පිට වෙනවා. දැක්කනේ? රයිට්. ඇතියා වැඩි මෙතන රත් කරන්න එක මට හොඳ නැති නිසා. තේනවද අඩිය රතු පාට කුඩක් ඉතුරු වෙනවා මේ? ඔව් සර්. ඔව් සර්. අඩිය රතු පාට කුඩක් ඉතුරුලා තියෙනවා. තේනවද? එහෙනම් ලෙඩ් නයිට්‍රේට් රත් කරාම දුඹුරු පාට වායුවක් පිට වෙනවා. අඩියේ රතු පාට කුඩක්. රතු පාට කුඩක් අඩියේ තැන්පත් වෙනවා. රයිට්. මම චුට්ටක් එළියට වෙලා ඉන්නවා මෙතන අර දුඹුරු පාට වායුව තියෙන නිසා. ඊළඟට තියෙන අපිට කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇන කීපයක් දාන්න පිරිසුදු යකඩ ඇන. මේ මල් ළඟ තියෙනවා කොපර් සල්ෆේට් ද්‍රාවණය. මේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. මම මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ටිකක් ගන්නවා මේ පොඩි බීකරේට. ඔය ඇති. මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ටිකක් ගත්තා මේ බීකරේට. මෙතන තියෙනවා මම යකඩ ටිකක් ගෙනලා තියෙනවා මේ එකක් නේ යකඩ. මම දාන එකක් දැම්මා. එකයි. තව දාන යකඩ. වැටුන එකක් බිමා 2යි. යකඩ 3යි. ඇති වෙන්නේ 3ක්. 4ක් තිබ්බ එකක් බිම වැටුණානේ. හරි. යකඩ ටිකක් දැම්මා. තව. යකඩ දාලා මම පොඩ්ඩක් මේක කලත්තා මේක පොඩ්ඩක් අපි පැත්තකින් තියලා තියෙනවා මෙහෙම මම මෙතන තියලා තියෙනවා මම යකඩ ටික මේකට දාලා මම මේ පෑන් බටේ මෙයාව පොඩ්ඩක් කලතනවා ඔයාලා පොඩ්ඩක් මේකේ පාට මතක තියාගන්න මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තිබිච්ච පාට පොඩ්ඩක් මතක තියාගන්න නිල් පාටනේ තිබ්බේ මම මේක පැත්තකින් මේ හරි පැත්තකින් තියනවා නිතරම මම මේක කලතනවා අපි පස්සේ බලමු පන්ති ඉවරනේ කිට්ටුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. ඊළඟ එක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් සල්ෆයක් එකතු කිරීම. මොකද්ද වෙන්නේ කියලා බලමු. මම මේ ප්ලාස්ටික් කෝපෙට දිය කරලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. අපි කෝස්ටික් සෝඩා කියලා කියන්නේ ආන්නේ ඒවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හරි පේනවද ඔයාලට මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට මම
මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් සල්ෆයක් එකතු කරනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් අපිට ආයි මේ බන්සන් 1000 ඕන වෙන්නේ නැහැ. අපිට ආයි මේ බන්සන් 1000 ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මම බන්සන් 1000 අයින් කරන්නේ. අය අතර මම ඔයාලට මැග්නීසියම් පටියක් ඕන නම් දහනය කරලා පෙන්නන්නම්. මේ බන්සන් 1000 තියෙන වෙලාවේ මැග්නීසියම් පටියකුත් මගේ අතේ තියෙනවා. හරි? මම මැග්නීසියම් පටියකුත් දහනය කරලා පෙන්නන්න. මැග්නීසියම් පටි දහනය කරනවා දැකලා ඇති ඔයාලා. මේක රසායනික විපර්යාසයක්. මැග්නීසියම් පටිය දහනය කරනවා කියන එක රසායනික විපර්යාසයක්. මේ බලමු කොහොමද වෙන්නේ කියලා. හරිද? right. මම මේ බන්සන් 10 අල්ලනවා මැග්නීසියම් පටි. right. ඕන වලට පේනවා මැග්නීසියම් පටිය දහනය වෙනකොට මොකද වෙන්නේ කියලා. මම මේ මගේ ටියුට් එක යටින් අල්ලන් ඉන්නවා. මේ මෙයාගේ වැටෙන මේ අලු ටික එකතු කරගන්න, කුඩු ටික එකතු කරගන්න. දැක්කනේ? දීප්තිමත් සුදු දැල්ලා. දීප්තිමත් සුදු ආලෝකයක් සහිතව මෙයා දහනය වෙනවා. හරියට මොකක් වගේද? හරියට මේ CFL බල්බයක් පත්වනවා වගේ නේද? ඔව්. දැන් එතකොට ඔයාලට පේනවා ඇති. මේකේ මේ සුදු පාට කුඩු තියෙනවා මේ. මේවා සුදු පාට තමයි තිබුණා ටියුට් එකේ කොලේ උඩ වැටිලා ඒවා වෙන පාටක් කියලා. මෙන්න. මේ තියෙන්නේ ඉතුරු වෙච්ච කුඩු. මේක රසායනික විපර්යාසයක්. හරි මම මේ බන්සන් 1000 අයින් කරනවා. ඔයාලට පේනවා ඇති මේ ඇතුලේ තියෙන මේ යකඩ එනවල පාට පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඔයාලට අරන් පෙන්නන්න යකඩ එනයක්. මේ ඔයාලට පේන තියෙන යකඩ එනයක් කළු පාට වෙලා වගේ. මේක ඔයාලට හරියට පාට පේන්නේ නැහැ මේ කැමරාවෙන්. මේක නම් තද දුඹුරු පාටක් වෙලා තියෙන්නේ. තද දුඹුරු පාටක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රැක්ටිකල් එක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ස්වල්පයක් එකතු කිරීම. බලන්න දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කොපර් සල්ෆේට් එකතු කරාම මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න මේ කොපර් සල්ෆේට් නිල් පාට තියෙන කොපර් සල්ෆේට් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න මම දානවා මොකද වෙන්නේ බලන්න. මොකද උනේ? නිල් පාට වුණා. අද නිල් පාට වෙනව නේද? අද නිල් පාටක් වෙනවා. අද නිල් පාටක් වෙනවා දැක්කද? අද නිල් පාටක් ආවා. තද නිල් පාටක් මේකට ආවා. මම ඔයාලට තව දෙයක් මේක පෙන්නන්නම්. ඉන්න. මේකේ ඔයාලට ටිකක් පේනවා මදි. ඒ කියන්නේ කැමරාව වලින් පෙන්වන්න ටිකක් අමාරුයි මේ සමහර කොටස්. සමහර කොටස් කැමරාවෙන් පෙන්වන්න චුට්ටක් අමාරුයි. මේක ඇතුලේ ඇත්තට මේ තද නිල් පාට මෙහෙම පෙනුනට මේක තද නිල් පාට කුඩු ගොඩක් තියෙනවා. තද නිල් පාට කුඩු ගොඩක්. මේක ටික ටික අඩිය තැම්පත් වෙනවා. මේක ටික ටික අඩිය තැම්පත් වෙනවා. අපි ඒකට කියනවා අවක්ෂේප වෙනවා කියලා. හරිද? කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කොපර් සල්ෆේට් එකතු කරාට පස්සේ හැදෙනවා මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? දැන් මෙතන මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් කියන ඒවා නිල් පාට කුඩු කැට జాතියක්.
හරිද? කොපර් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ නිල් පාට කැට වර්ගයක්. මෙයා ටික අඩිය දැන් තැම්පත් වෙනවා. මේක තව ගොඩක් වෙලා තිබ්බොත් එහෙම අපිට පේනවා සුදු පාට කුඩු ගොඩක් මේක ටික අඩිය තැම්පත් වෙලා තියෙනවා. සුදු පාට නේ sorry නිල් පාට කුඩු ගොඩක් අඩිය තැම්පත් වෙන අපිට පේනවා. මේක හැබැයි පන්ති ඉවරෙන්න කලින් නම් තැම්පත් වෙන්නේ නැති වෙයි. බලමු තැම්පත් වුණොත් බලමු. හරි. මම ඒකත් පැත්තකින් තියලා තියෙනවා. ඊළඟ ප්‍රැක්ටිකල් එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න. අපි කරා කලින් නේද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දාලා පරීක්ෂණය මම ආයතනයක් කරනවා. හරිද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දාන පරීක්ෂණය මම ආයෙත් වතාවක් ඔයාලට කරනවා පේන්න කරනවා මම මේකට දාලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මේකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දැම්මම වෙන්නේ මොකද්ද කියලා බලමු. මම තුනියට මේ සිංක් කැබල්ල කපා ගන්නවා. පටියක් විදිහට සිංක් කැබල්ල කපා ගන්නවා. එමන් සිංක් කැබලි කීපයක් කපා ගත්ත රෝල් විදිහට මේ සිංක් කැබලි කීපයක් කපා ගත්තා. මේ කපාගත්ත සිංක් කැබලි මම දානවා මෙයාට. ඔන්න දැම්මා. ඔයාලට පේනවද? මොකද පේනවද? වායු බුබුලු මේ පේනවද වායු බුබුලු ගොඩාක් පිට වෙනවානේ. මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. මේ පිට වෙන මොනවාද? හයිඩ්‍රජන් වායුව. මම මේක ඇල්ලුවම මට දැනෙනවා ටික මෙයා රත් වෙනවා. මෙයා ටික රත් වෙනවා මට දැනෙනවා. ඔයාලට පේන්නේ නැහැ. මෙයා ටික මගේ අතට දැනෙනවා චුට්ට රත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දැම්මම මොකද වෙන්නේ? බුබුලු නම් වලින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඊට අමතරව මේ බඳුන රත් වෙනවා. right. දැන් මේකේ තියෙන මේ පිට වෙන හයිඩ්‍රජන් වායුව මම එකතු කරගන්නවා. මම ළඟ තියෙන පොඩි මිනුම් තරාවක්. අන්න ඒකට එකතු කරගන්න. මම ළඟ තියෙන පොඩි මිනුම් තරාවක් මම ඒකට එකතු කරගන්නවා. ඒකම මම මේ ඉටිපන්දමකුත් පත්තු කරලා තියාගන්නවා. මේ හයිඩ්‍රජන් වායුව දහනය කරන්න මට ඕන නිසා. මම ඉටිපන්දමකුත් පත්තු කරලා තියාගන්නවා හයිඩ්‍රජන් වායුව දහනය කරන්න ඕන නිසා. අපි බලමු හයිඩ්‍රජන් වායුව දහනය වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. මම ඉටිපන්දම පොඩ්ඩක් පහලින් තියලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ගන්න. තාම මේකෙන් හයිඩ්‍රජන් වායුව පිට වෙන වේගෙ මදි. තව ටික වෙලා ගිහලා මේක රත් වුණාම ඉක්මනට හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. තව ටිකක් අපිට ඕන සිංක් කැබලි කීපයක් තව දාන්න පුළුවන්. එතකොට තව ටිකක් වැඩි ඕන මම තව ටිකක් දාන්නම්කෝ. දැන් හොඳට පිට වෙනවා. මම මේ හයිඩ්‍රජන් වායුව මේකට එකතු කරගන්නවා මෙහෙම. ඔන්න දැන් මම මේ මිනුම් තරාවට මේ හයිඩ්‍රජන් වායුව එකතු කරලා තියෙන්නේ. මම මේ කිටිපන්දමට මේක ලං කරනවා. ඇහුණද මොකක් හරි සද්දයක්? ඔව් සර්.
දැක්කද වෙච්ච දේ? ඔව් හා right. ඉටිපන්දමක් නිවුණනේ. ඉටිපන්දමක් නිවුණා. මොකක්ද මේ શબ્දය? අපි කියන්නේ මොන શબ્දය කියලාද ඔකට? පොප් හඬ. දැක්කද පොප් හඬ? ඔක තමයි පොප් සංගීතය නේ. එහෙමද? පොප් හඬ. අපි තව ටිකක් දහලා තව එකක් කරලා බලමු. බය වුණාද සද්දෙට? නෑ සර්. නෑ සර්. ඔයාලා බයිනකදී මමනේ ළඟ ඉන්නේ මටනේ බය හිතෙන්න ඕනේ. තව එකක් බලමු. ඔන්න එකතු වුණා. ඔන්න ඇල්ලුවා. තව එකක් බලමු. තව එකක් තව පිට වෙනවා. ඉටිපන්දම නිවෙනවනේ. දැන් ටික ටික මේ බඳුන රත් වෙලා තියෙන්නේ. බඳුන රත් වුණාට පස්සේ ජල වාෂ්ප වෙනවා හයිඩ්‍රජන් වායුවට අමතරව. ඒ නිසා තමයි හරියට අර ශබ්ද එන්නේ නැත්තේ. දැන් අඩුයි. දැන් ජල වාෂ්ප පිට වෙන ප්‍රමාණය වැඩි. හැබැයි කොහොම හරි ඔයාලා ඉස්සෙල්ලාම දැක්ක නේද? පළවෙනි එක හයියෙන් ඇහුණා නේද? ඔව් සර්. දැන් මට මේක අතින් අල්ලන්න බෑ. මට මේක දැන් අතින් අල්ලන්න බෑ. ඔයාලට පේනවද මෙතන හිමාලයගේ ජල වාෂ්ප වැදිලා තියෙනවා මේ? පේනවා සර්. ඒ කියන්නේ මේ බඳුන දැන් අල්ලන්න බැරි ගන්නට රස්නේ. මේ බඳුන දැන් අතින් අල්ලන්න බැරි ගන්නට රස්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන මේ ආම්ලය දැන් නටනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ට විතර මේක දැන් රත් වෙලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයට සිංක බැලලක් දැම්මම බුබුලු නංවමින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. බඳුන රත් වෙනවා. ඊට අමතරව පිට වෙන හයිඩ්‍රජන් වායුව එකතු කරලා දහනය කරොත් පොප් කියන හඬ ඇතුව දහනය වෙනවා. හරි? ඔන්න දැන් ඒක පේන්න ඕන බලන්න. ඔයාලට ප්‍රැක්ටිකල් වල අඩුවක් නැතුව හැම එකම කරලා ආන්න. මේකේ අඩියේ කුඩක් තැම්පත් වෙනවා මම තව ටිකකින් ඒක පෙන්නන්නම්. තව ටිකකින් පෙන්නන්නම් කිව්වේ දැම්ම පෙන්වන්නට පේන්නේ නැහැ. මම කැමරාව උඩට අතට හරවලා පෙන්නන්න ඒක ලස්සනට පේනවා. තව ටිකක් මම මේ කල් කරනවා. මොකද මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩ එන දැම්මම ඉතින් ප්‍රතික්‍රියා මේ බලන්න අපි. බලමු ටික ටික හරියනවා. පුළුවන් අපි බලා ගන්න. තව ටිකකින් බලා ගන්න පුළුවන්. දැන්ම බලා ගන්න පුළුවන් මේ මට හිතෙන්නේ. ගොඩක් දුරට ප්‍රතික්‍රියාව කරනවා දැන්. ඔයාලට පේනවද මේකේ වර්ණය වෙන අඩු වෙගෙන යනවා වෙනස් වෙනවා පේනවද? පේනවා සර්. වර්ණය වෙනස් නේද දැන්? පේනවා සර්. පේනවා සර්. අයින්දර පොඩ්ඩක් වර්ණය වෙනස් දැන්. ඒ කියන්නේ මම බලමු සාමාන්‍ය කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණයයි. හරි සාමාන්‍ය කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය මේක. මේ සාමාන්‍ය කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය මේ ලස්සන නිල් පාටයි. දැන් මෙයාගේ වර්ණය මොකද්ද මේ? නිකන් දැන් ටික යාය කොළ පාට වගේ නිකන් වතුර වගේ වෙගෙන යනවා. වර්ණයක් වෙනස් වෙනවා දැක්කද? එහෙනම් ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට වර්ණ වෙනස් වීමකුත් වෙනවා. තව ප්‍රතික්‍රියාවක් තියනවාට පෙන්නන්න.
lead nitrate ද්‍රාවණයකට sodium chloride ටිකක් දැම්මම වෙන්නේ මොකද්ද කියලා බැලුවේ නේද? අපි ඒකත් බලමු. වෙලාව ඇති වේද? 8:04යි. පුළුවන් වෙයි ආ. අර ඔයාලගේ මම මැසේජ් එකක් දාලා ඇහුවා මේ සෙනසුරාදා පන්ති කරන්න පුළුවන්ද කියලා. මට මැසේජ් එකක ළමයින්ගේ මැසේජ් ටික බලලා පස්සේ මට හිතුණා පන්ති නොකර ඉන්න. අය සමහර අයට උදේ පන්ති, සමහර අයට දවල් පන්ති, සමහර අයට රෑ පන්ති. උදේ දැම්මොත් කොටසකට එන්න බෑ. දවල් දැම්මත් එන්න බෑ. රෑ දැම්මත් එන්න බෑ. ඉතින් මේ මම කොහොමත් ඔයාලට කොහොම හරි දැන් මම මේ මාසෙට අදාළ ටියුට් එක මම ඉවර කරනවානේ. ඒ නිසා ඔයාලට එහෙම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මම ටියුට් එක අනිවාර්යෙන් ඉවර කරනවා. භාවිත නතර කරන්නේ නැහැ නේ. ප්‍රශ්න පත්‍රات ඒ විදිහම කරනවා. අද තිකුරාද අමතරව දාන පන්තිනේ මම ඒක අද මේ ඒක අද තියරි උගන්වන්න ගත්තෙත් ඒකයි. ඔයාලට පේනවද මේකේ පාට තව ගොඩක් අඩු වෙලා? පේනවද? ඔව් සර්. ඔව් සර්. ඒ බලන්නකො මේ නියම කොපර් සල්ෆේට් වල පාට මේ යකඩෙන් දැම්මට පස්සේ පාට. ඔයාලා බලන්න මේකේ අඩියේ කුඩු වගේ තියෙනවා පේනවද? පේනවා සර්. ඔව් සර්. පේනවා සර්. පේනව නේද? මේකේ අඩියේ කුඩු වගේක් තියෙනවා. පේනවා සර්. පේනවා සර්. මේක පොඩ්ඩක් මම රවුමට කලතලා පෙන්නන්න මේ කුඩු ටික එකට එකතු වෙන්න. යකඩන් ටික අයින් කරමු නේ. මම යකඩයන් ටික අයින් කරනවා. මම පෙන්නන යකඩයන මොකද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න යකඩයන කළු පාට වෙලා තියෙන්නේ. යකඩයනේ කළු පාට වෙලා. කළු පාට නෙමෙයි ඇත්තටම ඔයාලට කළු පාට පේනකොට මේක තද දුඹුරු පාටයි. තඹ වල පාට තියෙන්නේ. තඹ පාට වෙලා තියෙන්නේ මේක. මේක තඹ පාට වෙලා තියෙන්නේ. මේ බලන්නකො අඩිය තියෙනවා දුඹුරු පැහැයට හුරු රතුවන් දුඹුරු පැහැයට හුරු කුඩා. අඩිය තියෙනවා රතුවන් දුඹුරු පැහැයට හුරු කුඩා. ඔය ඕම අඩියේ කුඩක් තැම්පත් වෙනවා නම් අපි ඒකට කියන අවක්ෂේපයක් තැම්පත් වෙනවා කියලා. පේනව නේද කුඩු වගේ අඩිය තැම්පත් වෙලා තියෙනවා. පේනවා. හරි. දැන් එතකොට ඔයාලගේ ප්‍රැක්ටිකල් ගොඩක් කරා. තව එකක් තියෙනවා. lead nitrate ද්‍රාවණයකට sodium chloride සල්ෆයක් එකතු කිරීම. lead nitrate ද්‍රාවණයකට sodium chloride සල්ෆයක් එකතු කරන්න ඕනේ. දැන් මම බලන්නේ දැන් lead nitrate ද්‍රාවණයක් මම දැන් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට sodium chloride ද්‍රාවණයක් එකතු කරන්න හදනවා. හරි. මට විනාඩි දෙකක් දෙන්න. මම මේ දෙක සෝදලා එකකට lead nitrate ද්‍රාවණයක් හදා ගන්නවා අනිකට sodium chloride ද්‍රාවණයක් හදන්න විනාඩි දෙකක්. හරි ආයාවා මම මේකට දාන්න ආවා sodium chloride කියන්නේ ලුණු. sodium chloride කියන්නේ ලුණු මේ ලුණු කැටි ටිකක් තියෙනවා. sodium chloride කියන්නේ ලුණු මම මේකට lead nitrate ටිකක් දාගන්නවා. මම sodium chloride වලට වතුර ටිකක් දාලා ඒක දිය වෙන්න තියෙනවා. ඒක දිය වෙයි ඉතින්. ඊළඟට මම මේ lead nitrate ටිකක් මේකට දාලා මේ ඇති වෙයි. මේ lead nitrate එක මම වතුර දාලා lead nitrate එක දිය කරගන්නවා.
මේ ගන්න ජලයත් මතක තියාගන්න ෆිල්ටර් කරපු ජලය. එහෙම නැත්නම් ආසුත ජලය ගන්න ඕනේ. මේ lead nitrate දිය වෙනකොට මේ භාජනයේ අයිස් වගේ සීතල වෙනවා. ඔයාලට දැනෙන්නේ නැති වුණාට මගේ අතට දැනෙනවා මේක අයිස් කැටයක් අතේ තියන් ඉන්නා වගේ සීතලයි. ටිකක් ලොකු බීකරයකට ගන්නවා. මම lead nitrate ද්‍රාවණය ලොකු බීකරයකට ගත්තා. අරක දිය වෙනවා මදි වතුර මදි. තව ටිකක් වතුර දාන්න පුළුවන්. right මේ තියෙන දිය කරගත්තු සෝඩියම් ක්ලෝරයිඩ් මේ තියෙන lead nitrate ද්‍රාවණය. අපි බලමු lead nitrate ද්‍රාවණයට සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මම මොකද වෙන්නේ කියලා. හොඳට බලා ගන්න ඈ. තේරෙනව නේද? ඔයාලට මොකක් හරි වෙනසක් පේනවද? ඔව් සර්. මොකක්ද උනේ? ඔව් සර්. මොකක්ද උනේ? ලස්සනද? කිරි පාට වුණා නේද? කිරි පාට වුණා. කිරි පාට වුණා සර්. මෙයා කිරි පාට වුණානේ. දැක්කද කිරි පාට වෙනවා. මම තව සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් දානවා මේකට. තව සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් මම දානවා මෙහෙම. right. අන්න සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මා. දැන් මම මෙයාව හොඳට කලතනවා. හොඳට මම කලතනවා මෙයාව. බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙයාව පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. ටික වෙලා ගියාම අපිට මොකද්ද බලාගන්න මොකද්ද දකින්න ලැබෙන්නේ කියලා බලාගන්න පුළුවන් අපිට. මට නම් මෙතෙන්ද පේනවා හොඳට. හැබැයි ඔයාලට ඒක බලාගන්න තව ටික වෙලාවක් කියයි. කැමරාවෙන් පේන ප්‍රමාණය බලාගන්න තව ටික වෙලාවක් කියයි. ආයෙත් නෑ දැන් ඔයාලට පේනවා ටිකක් නේද? ඔයාලට පේන්නේ නැද්ද මේ ඔක්කොම අඩිය තැම්පත් වෙන ස්වභාවය? පේනවා සර්. පේනවා සර්. ඔයාලට පේනවද සුදු පාට ගොඩක් අඩිය තැම්පත් වෙනවා? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. සුදු පාට ගොඩක් මොන බාන අඩිය තැම්පත් වෙනවා පෙනේ. ටිකලා මහල්ලන්. පේනවා සර්. පේනව නේද? මේ මෙන්න මෙහෙම අඩිය තැම්පත් වෙන දේට තමයි අපි කියන්නේ අවක්ෂේපය කියලා. මෙහෙම අඩිය තැම්පත් වෙනවට අපි කියනවා අවක්ෂේප වෙනවා. හරිද? මෙහෙම යම් ද්‍රව්‍යයක් අඩිය තැම්පත් වෙනවා අපි කියන්නේ මොකක් වෙනවා කියලාද? අවක්ෂේප. අවක්ෂේප වෙනවා කියලා තමයි අපි කියන්නේ. හරි? හා. එහෙනම් අපි දැන් තෝරන අය බාන්න ඕනේ නැහැ. හරි නේද? හරි. එතකොට අද අපි ප්‍රැක්ටිකල් ගොඩක් කරා. නේ? අද අපි ප්‍රැක්ටිකල් ගොඩක් කරා.
lead nitrate රත් කරලා බැලුවා. copper sulfate ද්‍රාවණයට යකඩ යන දාලා බැලුවා. sodium hydroxide ද්‍රාවණය copper sulfate ද්‍රාවණයක් එකතු කරලා බැලුවා. මෙන්න බලන්න. sodium hydroxide ද්‍රාවණයට copper sulfate එකතු කරාට පස්සේ මම කියන්නේ ගොඩක් වෙලා ගියාම අපිට බලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා. දැක්කද? පේනවද? දැක්කද? copper hydroxide කියන ස්පටික කැට චූටි කැට හැදිලා අඩිය තැම්පත් වෙලා මේ උඩ කොටස අවර්ණ ද්‍රවයක් විදිහට තියෙනවා. දැක්කනේ? ඔව් සර්. ඔව් සර්. උඩ කොටස sodium sulfate ද්‍රාවණයක් තියෙනවා. sodium sulfate යට කොටස lead nitrate. දැන් මේක බැලුවොත් එහෙම මේකේ මේ lead nitrate නෙමෙයි වැරදුනා. copper hydroxide කැට. මේක ඇත්තටම කැට තියෙනවා. මේක බැලුවොත් එහෙම copper hydroxide කැට තියෙනවා. ඔන්න බලන්න. පේනවද? දැක්කද අඩියේ මේ අඩිය හැදලා තියෙන කැට ඕව තමයි මොනවාද? copper hydroxide ස්පටික. ඔන්න කැට. ලොකු කැටක් තියෙනවා මේ අනිත් ද්‍රාවණයේ තියෙන චූටි කුඩු වගේ තියෙන. එතකොට මේ ද්‍රාවණයේ තියෙන්නේ copper hydroxide චූටි ස්පටික චූටි කැට. අඩිය තියෙනවා විශාල ස්පටික. අරගන්න පුළුවන්ද බලන්න. මේ තියෙන්නේ මෙන්න පේනවද? මම අතර ගත්තා මේ කැටය. නිල් පැහැති මේක තමයි නිල් පාට copper hydroxide ස්පටික කැට. මේ නිල් පාට copper hydroxide ස්පටික. හරි දැක්කා නේද? මේ ඔව් සර්. පේනවද? දැක්කා සර්. right. සාර්ථකයි නා අද ප්‍රැක්ටිකල් ටික ඔක්කොම සාර්ථකයි. මේ බලන්න මේක හොඳටම පේනවා දැන් දැක්කද අවක්ෂේප? පේනවා. ඔව් හොඳටම අවක්ෂේප වෙලා. පේනවා සර්. හරි. වෙලාව කීයද? 8:20. අපි දා සම්වෘත පද්ධතියයි විවෘත පද්ධතියයි කියන එක ඉගෙන ගත්තා නේද? සම්වෘත පද්ධතියයි විවෘත පද්ධතියයි කියන එක ඉගෙන ගත්තද අපි එදා? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ලක්ෂණ තියෙන්නේ සර් ලියන්න. අද තියෙන්නේ ඒ පද්ධතිය වල ලක්ෂණ. විවෘත පද්ධතියක දැකිය හැකි ලක්ෂණද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. හරි. විවෘත පද්ධතියක දැකිය හැකි ලක්ෂණ කියන එකේදී අපිට එතෙන්දි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මම දැන් මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ නැහැ. ඒ කරන්න තියෙන ප්‍රැක්ටිකල් එක මට දැන් කරන්න පුළුවන්. දැන් මේ ප්‍රැක්ටිකල් එක මම කරන්නේ නැහැ. ඔව් දැන් කරන්න බෑ වගේ මට. කම්මැලි. ඔව් දැන් බෑ. ඊළඟ සතියේ මම කරන්න මේ ප්‍රැක්ටිකල් එක. මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි ඔයාලා දන්නවද කම්බි ගුලි? ඒ කියන්නේ මේ අයන් වූල් කියලා තියෙනවා. අර දැන් අර කඩේ විකුණන ස්ටීල් වූල් කියලා අර මදින්න තියෙන එක. වලන් එහෙම මදින්න තියෙන අර කම්බි ගුලියක් අය. ඒකත් හොඳයි මේකට. එහෙම නැතුව විද්‍යාගාර වලට එනවා චූටි සිහින් යකඩ කම්බි කෙඳි ගුලියක්. කෙඳි ගුලි වර්ගයක්. ඒක තමයි මෙතෙන්දී අපි ගන්න. මෙන්න මෙහෙම. අපි ලීයක් අරගෙන ලීය මෙහෙම සමතුලිත වෙන්න ලීය සමතුලිත වෙන්න අපි මේ පැත්තෙන් එල්ලනවා මොකක් හරි මකන කෑල්ලක් හරි මොකක් හරි පොඩි බරක් එල්ලනවා මේ පැත්තේ.
මේ පැත්තෙන් එල්ලනවා අර යකඩ කම්බි කුලියක්. මේ පැත්තෙන් අපි යකඩ කම්බි කුලියක් එල්ලනවා. මේ පැත්තෙන් මොකක් හරි පොඩි බරක් එල්ලුවා. මේ පැත්තෙන් යකඩ කම්බි කුලියක් එල්ලුවා. දැන් මේ දෙන්න හොඳට බැලන්ස්. දෙපැත්ත සමබරයි. අපි බන්සන් 1000කකින් මේක අනිවාර්යෙන් රත් කරන්නේ බන්සන් 1000කකින්. බන්සන් 1000කකින් රත් කරන්න හේතුවක් තියෙනවා. බන්සන් 1000කින් එන්නේ නිල් පාට දැල්ලක් නේ. බන්සන් 1000කින් රත් කරා කියලා දැලි බැඳෙන්නේ නැහැ. මොන මතක තියාගන්න. බන්සන් 1000කින් රත් කරා කියලා කවදාවත් දැලි බැඳෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න ඔයාලා ගෙදර ගෑස් ලිප හොඳට තියෙනවා නම් ගෑස් ලිප හොඳට වැඩ කරනවා නම් හරිද? ගෑස් ලිප හොඳ තත්ත්වයේ තියෙනවා නම් කවදාවත් ගෑස් ලිපේ තියෙන බඩු වල දැලි බැඳෙන්නේ නැහැ. දැකලා තියෙනවද ගෙදර තියෙන ගෑස් ලිපේ තියෙන බඩු වල එහෙම දැලි බැඳෙන්නේ නැහැ ලේසි. ලිපේ තිබ්බොත් දැලි බැඳෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේකට ගන්නේ බන්සන් 1000කයක්. අපි මෙයාව බන්සන් 1000කින් රත් කරනවා. අපි මෙයා බන්සන් 1000කින් රත් කරනවා. මෙයා බන්සන් 1000කින් රත් කරලා. හරිද? මෙයාව බන්සන් 1000කින් මෙහෙම රත් කරද්දි මෙයා ගිනියම් වෙනවා. රතු පාට වෙනවා. මෙයා මෙහෙම ගිනියම් වෙන්න රත් කර ඉන්නවා. මෙහෙම රත් කර ඉන්නකොට ටික වෙලාවක් යද්දී අපිට පේනවා පොඩි වෙනසක් මෙන්න මෙයාගේ. මොකක්ද දන්නවද වෙනස? ටික වෙලාවක් යනකොට මෙන්න මෙහෙම වෙනවා. යකඩ කම්බි කුලිය පහත් වෙනවා. මේ පැත්ත ඉහළ යනවා. යකඩ කම්බි කුලිය පහත් වෙනවා. මේ පැත්ත ඉහළ යනවා. මෙහෙම උනේ ඇයි? ඇයි මේ පැත්ත පහත් උනේ? සාමාන්‍යයෙන් කියනවා මේ සාමාන්‍ය දැනීම ආන්නේ. සමබරව තිබ්බ එක පැත්ත පහත් උනේ ඇයි? මම බර වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ පැත්ත බර වැඩි වෙනවා. යකඩ කම්බි කුලියේ බර වැඩි වෙනවා. නේද? යකඩ කම්බි කුලියේ බර වැඩි වෙනවා. ඇයි යකඩ කම්බි කුලියේ බර වැඩි වුනේ? දැන් ඉටිපන්දමක් තිබ්බනම් අපිට කියන්න පුළුවන් මේක දැලි බැඳුනා කියලා. ඉටිපන්දමක් තිබ්බනම් මේක දැලි බැඳුනා කියලා හරි කියන්න පුළුවන්. දැන් ඉටිපන්දමක් නෙමෙයි බන්සන් 1000කක් තියෙන දැලි බැඳුන්නේ නැහැ. එහෙනම් මේ පැත්ත බර වැඩි වුනේ ඇයි? දහන ඵලය බවට පත්වීමෙන් නෑ. ඒ මොකක්ද ඒකේ දහන ඵලය කියලා. මේ මෙතනට අදාළ නැති වචනයක් ඒකේ. ප්‍රසාරණය වෙලා නෑ ප්‍රසාරණේ ඔන්න දැන් මතක නෑ මුන්ට. ප්‍රසාරණය කියන්නේ මොකද්ද? ප්‍රසාරණය කියන්නේ ස්කන්ධයේ වෙනසක් නොවි පරිමා වැඩි වීම. ළඟින් තලනවා කට. ප්‍රසාරණය කියන්නේ මතක නෑ. ප්‍රසාරණයේ ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. වෙන දෙයක් වෙන්නේ මෙතන මොකද්ද? මේ ප්‍රසාරණය නෙමෙයි මෙතන වෙන්නේ. ස්කන්ධය වැඩි වීම. ස්කන්ධය වැඩි වෙනවා තමයි. ඇයි වැඩි වෙන්නේ කියලා අහන්නේ. ස්කන්ධය වැඩි වෙන්න හේතුව තමයි ඔන්න මතක තියාගන්න. මේ යකඩ කම්බි කුලිය රත් වෙනකොට යකඩනේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක යකඩ ප්‍රතික්‍රියා කරනවා. මෙන්න වායුගෝලයෙන් එනවා ඔක්සිජන්. ඇවිල්ලා මේ වායුගෝලයෙන් එන ඔක්සිජන් එක මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා යකඩවල ඔක්සයිඩ්, අයන් ඔක්සයිඩ්. මේක හැමතැනම මේ රතු පාටට හුරු දුඹුරු පාට අපි මලකඩ කියලා කියන්නේ මලකඩ දන්නවනේ. රතු පාට හුරු දුඹුරු පාට අයන් ඔක්සයිඩ් එක බැඳෙනවා. බැඳුණාට පස්සේ මොකද උනේ? මෙයාගේ ස්කන්ධය වැඩි වෙලා මේ පැත්ත පහත් වුණා. එහෙනම් දැක්කද? මෙයා පද්ධතිය විවෘත නිසා. මෙයා විවෘත පද්ධතියන්නේ. බාහිරින් ඕන තරම් දේවල් එකතු වෙන්න පුළුවන්. අර මම කිව්වේ අපි කිව්ව විවෘත පද්ධතියක මොකද වෙන්නේ? බාහිරින් දේවල් එකතු වෙන්නත් පුළුවන්. තියෙනවා පිට වෙන්නත් පුළුවන් කියලා කිව්වා මතකද? ඔව් සර්. බාහිරින් දේවල් එකතු වෙන්නත් පුළුවන්. තියෙනවා පිට වෙන්නත් පුළුවන්. දැන් මෙතන මෙතන උනේ බාහිරින් එකතු වුණාද තියෙනවා පිට වුණාද? බාහිරින් එකතු වුණා. ඔක්සිජන්. මේ එහෙනම් මෙයා බර වැඩි වෙන්න හේතුව උනේ මොනවද? මෙයා මේ පැත්ත බර වැඩි වෙන්න හේතුව උනේ මොනවද? බාහිරින් ඔක්සිජන් ලැබුණු නිසා. ආනරයි බාහිරින් ඔක්සිජන් ලැබුණු නිසා. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් යන්නේ නැතුව මේක මත රැඳුණා. හරිද? ඒ උනේ මොකද්ද? අයන් ඔක්සයිඩ් විදියට මෙයා
මේක මත දැන් තැම්පත් වුණා. තැම්පත් වෙච්ච නිසා මේ පැත්ත බාර වැඩි වුණා. අන්න ඔය එක ප්‍රැක්ටිකල් එකක්. හැබැයි ඔය ප්‍රැක්ටිකල් එක අපිට පන්තියේදී කරන්න නම් අමාරු වෙයි. හරිද? මම උත්සාහ කරන්න යකඩ කම්බි ගුලියක් හොයාගන්න පුළුවන් වුණොත් කරමු. නැත්නම් ඉතින් කරන්න වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රැක්ටිකල් එක තමයි ඒක ලේසියෙන් කරන්න පුළුවන්. ඒක නම් මම කරනවා අනිවාර්යයෙන්. මෙන්න මෙහෙම. මම ගන්නවා කැකෑරුම් නලයක්. ලොකු එක කැකෑරුම් නලයක් ගන්නවා. අරගෙන මෙයාට දානවා ගිනි කූරු ගොඩක්. මේක ඇතුළට ගිනි කූරු ගොඩක් දානවා. ගිනි කූරු ගොඩක් දාලා මගේ අර තියෙන ඉලෙක්ට්‍රොනික තරාදිය දිනවනේ. ආන් ඉලෙක්ට්‍රොනික තරාදිය තියලා මම මෙයාගේ ස්කන්ධයම අයින්නවා. ඉලෙක්ට්‍රොනික තරාදිය දිනනවා මම මෙයාගේ ස්කන්ධයම අයින්නවා. මැනලා මම මෙයාව බන්සන් 1000කින් රත් කරනවා යටි. බන්සන් 1000කින් රත් කරොත් මෙයාට මොකක් වෙයිද? මෙයා රත් කරොත් මෙයාට මොකක් වෙයිද? ගිනි ගනි. මෙයා ගිනි ගන්නවා. ඕ කියලා ගිනි ගන්නවා දුමක් පිට වෙලා යයි නේද? මෙහෙම දුමක් මේකෙන් පිට වෙලා යයි. ඔහොම දුමක් පිට වෙලා යයි. ඊට පස්සේ මම මේක නිමෙන්න තියනවා. නිමුණට පස්සේ මේක වටේ දැලි එහෙම තියනවා නම් මම රෙදි කැලකින් දැලිත් පිහලා අයින් කරලා මම මෙයාගේ ස්කන්ධයම අයින්නවා. මට කියන්නේ ස්කන්ධය වැඩි වෙලා තියෙයිද අඩු වෙලා තියෙයිද? අඩු වෙලා තියෙනවා. ඇයි ඒ දුමක් විදියට පිට වුණා නේද? අඩු වෙන්නේ මේක ඇතුලේ තිබිච්ච ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියා සිදු වෙලා දුමක් වගේ පිට වෙලා ගියාන් දැක්කද? පද්ධතියේ තියෙන දේවල් බාහිරට පිට වෙන්න පුළුවන්. දැක්කද විවෘත පද්ධතියේ තියෙන ලක්ෂණ? බාහිරින් එකතු වෙන්න පුළුවන්, තියෙන දේවල් පිට වෙන්න පුළුවන්. මේක මේ පරීක්ෂණයේදී තියෙන බාහිරින් එකතු වුණාද, තියෙන දේවල් පිට වුණාද? තියෙන දේවල් පිට වෙලා ගියා. right. එහෙනම් අපි ලියාගමුද විවෘත පද්ධතියක දැකිය හැකි ලක්ෂණ දෙකක් තියෙනවා. ලියාගමුනේ ටිකමන්ට. එතකොට අද අපි පරීක්ෂණ කීපයක් කරා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව සිදුවපාට සාක්ෂි තමයි අපි කතා කරගෙන ගියේ. ඒකට අදාළ පරීක්ෂණ ටිකක් කරේ අපි. වර්ණ වෙනස් වීම සිදු වෙන ආකාරය, වායුවක් පිට වෙන ආකාරය, උෂ්ණත්ව වෙනස සිදු වෙන ආකාරය, අවක්ෂේප සැදෙන ආකාරය. හරිද? ආන් ඒ වගේ හඬ පිට වෙනවද? ඒවා වර්ණ විපර්යාස. ඒ කියන්නේ අපි වර්ණවත් වායු පිට වෙන්නේ. ඒවා ඔක්කොම බැලුවාදනේ. අද අපි එතකොට රසායනික ප්‍රතික්‍රියා සිදුවපාට සාක්ෂි යටතේ අපිට බලන්න තියෙන ඔයාලගේ 8 වසර විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික ප්‍රයත්න අපි කරා. ඊළඟට අපි ඊට අමතරව අපි lead nitrate ද්‍රාවණයක් එක්ක sodium chloride ප්‍රතික්‍රියා කරාම මොකද්ද වෙන්නේ කියලාත් අද අපි බැලුවා. පාඩමේ තව ප්‍රැක්ටිකල් තියෙනවා ගොඩාක් තියෙනවා ප්‍රැක්ටිකල්. ඔය ප්‍රැක්ටිකල් සියල්ල කරනවා. ප්‍රැක්ටිකල් සියල්ලම කරනවා. ඔන්ලයින් ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් ඔක්කොම කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ වදාදා අපි මේ පාඩමේ ඉතුරු ටික කරමු. ඔය කරපු ටික හොඳට බලන්න, කීපතාවක් බලන්න. YouTube වීඩියෝ එකක් හිට වෙනකොට දානවා. ඒක ඕවා ඩවුන්ලෝඩ් කරලාම තියාගන්න. හරියට වටිනවා ප්‍රැක්ටිකල්. හරි එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.